ඩයලොග් එක නම් ඔයගොල්ලෝ ප්‍රැක්ටිස් කරන්න. ඊළඟට I feel like කියන්නේ නම් මොනවා හරි දෙයක් කරන්න හිතෙනවා නැත්නම් හිතෙනවාමයි කිව්වත් හරි. I feel like verb plus ing rest. හරි ඉතිරිය සඳහන් කරනවා. එතකොට නිතරම මතක තියාගන්න verb plus ing එනවා. මේ බලන්න I feel like going there. මට එහෙ යන්නමයි හිතෙන්නේ. එහෙම නැත්නම් මට එහෙ යන්න හිතෙනවා. මට එහෙ යන්න හිතෙනවා. I feel like going there. ඕනම ක්‍රියාපදයකට ing එකතු කරලා දාන්න. I feel like writing to her again. මට හිතෙනවා ඇයට නැවත ලියන්න. I feel like talking to him. මට හිතෙනවා ඔහුට කතා කරන්න. නැත්නම් මට හිතෙන්නේ ඔහුට කතා කරන්නමයි. එහෙම කිව්වත් හරි. දෙවෙනිගේ මීනින් එක I feel like writing to her again. මට හිතෙනවා ඇයට නැවත ලියන්න. Writing to her again. මට හිතෙනවා ඇයට තුන්වෙනි එක මොකක්ද? තුන්වෙනි එක I feel like talking to him. මට ඔහුට කතා කරන්නමයි හිතෙන්නේ. නැත්නම් මට හිතෙනවා ඔහුට කතා කරන්න. ඕනේ. මට හිතෙනවා ඔහුට කතා කරන්න. දැන් මේක අපිට past verb එක ඕනනම් දාන්න පුළුවන්. I felt. එතකොට මට හිතුණා නේ. I felt like scolding him. මට යාට බනින්නම හිතුණා. දැන් යා කිව්වම අපිට him or her ඕන එකක් දාන්න පුළුවන් අපි අදහස් කරන එක. නේ I felt like scolding him. මට ඔහුට බනින්නම හිතුණා. නේ නැත්නම් බනින්නමයි හිතුනේ. ඔය විදිහට අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට I felt like helping those poor people. මට හිතුණා උදව් කරන්න ඒ දුප්පත් මිනිස්සුන්ට. නැත්තම් මට ඒ දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්නමයි හිතුනේ. මේ දෙකෙන් ඕන විදිහට යන්න පුළුවන්. මට හිතුණා උදව් කරන්නේ දුප්පත් මිනිස්සුන්ට. right මම මේ පැටර්න් එක සඳහන් වෙන තවත් වාක්‍ය ටිකක් ඇඩ් කරලා තියෙනවා බලන්න I feel like going home now නේ මට දැන් ගෙදර යන්න හිතයි හිතෙනවා කියන එකම තමයි I feel like smoking a cigarette මට සිගරට් එකක් බොන්න හිතයි I feel like having a chew of betel කියන්නේ බුලත් විටක් හපන්න නැත්නම් බුලත් විටක් කන්න හිතයි I don't feel like going there now. එතකොට මෙන්න බලන්න නෙගටිව් එකෙන් හදන්න ඕන නම් හිතෙන්නේ නැහැ කියලා හදන්න ඕන නම් ඔයගොල්ලෝ don't කියන එක පාවිච්චි කරන්න. I don't feel like. හරි? past tense එක ඕනම් felt like දාලා හදන්න. හිතුණා කියලා කියන්නේ. හිතෙන්නේ නැත්තම් ඔයගොල්ලෝ ඒක don't දාලා නෙගටිව් කරලා හදලා කියන්න පුළුවන්. I don't like going there now. I don't feel like going. Oh. සර් මේ chewing gum කන්න හිතයි කියලා කොහොමද කියන්නේ? Oh, එතකොට having a chewing gum කියලා කියනවා. having කියන්නේ කනවා කියන එකනේ මෙතන. දැන් මේ chew of beetle කියන්නේ බුලත් විටක් කියන. හරිද? බුලත් විටක් කියන එක හදාගන්නේ අපි ඔය chew of beetle. මට chewing gum එකක් ගන්න හිතෙනවා කියලා I feel like having a chewing gum. මට බනිස් කෙලියක් ගන්න හිතයි I feel like having a bun. හරිනේ?
Okay, sir. I don't feel like going there now මට එහෙ යන්න හිතෙන්නේ නෑ. I feel like going there කිව්වොත් මට එහෙ යන්න හිතෙනවා. I don't feel like going to see her. මට බලන්න යන්න හිත නෑ නැත්තම් හිතෙන්නේ නෑ. I don't feel like going to see her. Right. ඔන්න විදියට හිතෙන ඒවා, හිතුන ඒවා සහ මේ හිතෙන්නේ නැති ඒවා ප්‍රකාශ කරන්න ඔය පැටර්න් එක ඕගොල්ලන්ට භාවිත කරන්න පුළුවන්. ඉතින් වාක්‍ය ටිකක් ලියලා පුරුදු වෙන්න වෙනවා. right. හොඳයි. ඊළඟට අපි එහෙමනම් idioms ටිකට යමු. බලන්න අද මේ ටිකේ meanings ඕගොල්ලෝ සිංහලෙන් ලියා ගන්නවා නම් කොහේ ලියාගෙන ඉංග්‍රීසි ටික නම් ලියන්න ඕනේ නැහැ. ඒක මම තියෙන්නේ. ආගේ කලවල තියෙන්නේ. ඔව්. බැටරි තියෙනවා. එතකොට ඕනනම් ගහගන්න ඕන හොඳේ. නැත්නම් ගහගන්න මේ දිගේ සිංහල ටික ලියා ගන්නවා. දැන් ලියනවා නම් සටහන් කරගන්න. right, that's Mr. Nuwan's better half. එතකොට මේකේ idiom එක තමයි better half කියන්නේ. better half කියන්නේ අපි wife ට කියන තව idiom එකක්. වඩ අර නැත්නම් ඒ නුවන් මහත්තයාගේ බිරිඳ. That's Mr. Nuwan's better half. ඒ නුවන් මහත්තයාගේ බිරිඳ. better half කියන එක මතක තියාගන්න එහෙනම් කවුරු හරි පින්වත් ඒවනේ this is my better half නේ හොඳ භාගේ නෙමෙයි. right. right. ඊළඟ එක there you go. ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා. there you go. there you go. ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා. එහෙනම් මම කියනවා ඔක ඉතින් මේකට එන්නේ දාන්න. මයික් එකක් ඔන් වෙලා තියෙන කාගේද? ඔන්න ඉතින් ආයෙත් පටන් ගත්තා. she is double dyed. double dyed කියන්නේ දෙපාරක් ඩයි කළා නෙමෙයි. double dyed කියන්නේ ඉතා දුෂ්ටයි කියන එක. she is double dyed. ඉතා දුෂ්ටයි. ඇයි ඉතා දුෂ්ටයි? මම මේ වාක්‍යයක් විදිහට හදලා තියෙන්නේ මේක. double dyed කියන්නේ ඉතා දුෂ්ටයි. හරි. ඊළඟට දැන් මේ I say කියන එක අවස්ථා දෙකකින් අපි කියන ආකාරය අනුව meaning දෙකක් වෙනවා. I say කිව්වම අපි කට්ටිය ගහන්න එනව නෙමෙයි. I say කියන්නේ මේ බලන්න කියන්නේ. හරි? I say. ඒතර I say කියලා පොඩ්ඩක් ඇද්දොත් මොකද්ද වෙන්නේ? හැබෑටම I say හැබෑටම නේ මේ දෙක කියන ආකාරය අනුව ඒතර meaning දෙකක් වෙනවා. I say කියලා නිකන් කිව්වා මේ බලන්න කියලා. නේ? I say හැබෑටම ඒක නා ඔයගොල්ලෝ කියනව නේද නිකන් සිංහල කතා කරනකොට I see මට අමතක වුණා නේ එහෙම කියන්නේ I see I forgot I see she kicked the bucket bucket කිව්වට කමක් නැහැ bucket kick the bucket කියලා කියන්නේ died කියන එක හරි ඇය මිය ගියා kick the bucket මේක තමයි idiom එක bucket එකට පයින් ගැහුවා නෙමෙයි ඇය මිය ගියා ඊළඟට today is a red letter day red letter day කියන එක තමයි idiom එක red letter day කියන්නේ විශේෂ දිනයක් special day එකක් today is a red letter day for me නේ ඔන්න ආගට දානවා for me අද මට විශේෂ දිනයක් නේ today is a red letter day කියන්නේ අද
විශේෂ දිනයක්. Don't draw the long bow. මේක idiom එක වෙන්නේ draw the long bow. බොරු ගොතලා කියනවා කියන එක. දැන් මෙතන මම don't මුල දාලා කියලා තිනවා. Don't draw the long bow. බොරු ගොතලා කියන්න එපා. බොරු ගොතලා කියන්න එපා. Don't draw the long bow. You see. ඔයාට තේරෙනවනේ. You see. ඔයාට පේනවනේ කියන අදහස ගන්නත් පුළුවන්. හරිද? You see. You see I am in a trouble. ඔයාට පේනවනේ නැත්නම් ඔයාට තේරෙනවනේ මම ගැටලුවක ඉන්නේ. You see. There is don't draw the long bow කියන්නේ බොරු ගොතලා කියන්නේ. බොරු ගොතලා කියන්නේ. නමේ you see ඔයාට තේරෙනවනේ. මොකද්ද? කිවෙන එකේද? 7 7 අද විශේෂ දිනයක්. 7 අද විශේෂ දිනයක්. ඊළඟ 8 කියන්නේ බොරු ගොතලා කියන්න එපා. draw the long bow කියන්නේ බොරු ගොතලා. හරි Thank you. හරි you see ඔයාට තේරෙනවනේ. there is the rub. rub කියලා කියන්නේ අපි කියන්නේ ඔය එතනයි කොස්ස. there is the rub. අන්න එතන තමයි කොස්ස. නැත්නම් එතන තමයි බාධාව. කොස්ස කියන්නේ අතු ගානක නෙමෙයි. අන්න එතන තමයි බාධාව. නැත්නම් එතන තමයි කොස්ස. ඒකයි අදහස. හරි there is the rub. ඉතින් මම මෙන්න මේ ටික දෙන්න මේවා අපි එදිනදා සමහරට කතා කරන විටත් මේවා භාවිතා වෙනවා. ඉතින් පොඩ්ඩක් ඔයාලා හුරු කරගෙන තියන්න ඕනේ. මේව තමයි භාෂාව. idioms කියලා කියන්නේ සාම්ප්‍රදායික යෙදුම් භාෂාවට ආවේනික වුන් දේවල්. ඉතින් ඒවා ටිකක් අපි අහලා කියවලම තමයි හුරු වෙන්න ඕනේ. නැත්නම් අපි සාමාන්‍ය ග්‍රැමර් ඉගෙන ගනිද්දී හෝ සාමාන්‍ය දේවල් කතා කරද්දී මේවා යෙදෙනවා අඩුයි. ඉතින් මේවා ගැනත් පොඩි අවබෝධයක් තියෙන්න ඕන නිසා තමයි මම මේ සතියේකට ටික ටික ගානේ උගන්වන්නේ. හරි. මේකේ මම ඕගොල්ලන්ට ඒවල තිබ්බේ මේ ඕගොල්ලෝ කරපු පාඩම් දෙකකින් නිකන් නැවත මතක් වෙන්න නේ let me go. මතකද දන්නේ නැහැ දැන් මේවායේ තේරුම. මට යන්න ඉඩ දෙන්න. let me see. මට බලන්න ඉඩ දෙන්න. නේ? let me go there. මට එතෙන්ට යන්න ඉඩ දෙන්න. let me do the work. මට වැඩේ කරන්න දෙන්න. let me play football. මට ෆුට්බෝල් සෙල්ලම් කරන්න ඉඩ දෙන්න. let me write the letter. මට ලියුම ලියන්න ඉඩ දෙන්න. let me read the book. මට පොත කියවන්න ඉඩ දෙන්න. let me have some food. මට ආහාර ටිකක් ගන්න ඉඩ දෙන්න. ඊළඟට අපි ඉගෙන ගත්තා let's කියන පැටර්න් එක. ඒකට let's කියන එක යූස් කරාම අපි යමක් කරමු කියන එකයි භාවිත කරන්නේ. මම මේ පරණය මතක් වෙන්න නැවත මේක දුන්නේ ඔයගොල්ලන්ට. let's go home. නේ අපි ගෙදර යමු. let's go for a walk. අපි ඇවිදින්න යමු. let's go to the party. පාටි එකට යමු. let's go to the garden. අපි වත්තට යමු. let's help the poor man. අපි අහිංසක මනුස්සය නැත්නම් දුප්පත් මනුස්සයට උදව් කරමු. let's arrange a meeting. අපි රැස්වීමක් සංවිධානය කරමු. let's meet the chairman. අපි සභාපතිතුමා හමු වෙමු. let's go to the restaurant. අපි අවන්හලට යමු. මේකේ ඔයගොල්ලෝ තාම මෙතන විස්තර කරලා to allow or take permission someone to do something. නේ let කියන එකෙන් අපි කියන්නේ ඉඩ දෙනවා කාට හරි.
එහෙම නැත්නම් take permission අවසර ගන්න. let's වලින් කියන්නේ when we work together or do something with someone. අපි එකට වැඩ කරනවා එහෙම නැත්නම් කවුරු හරි එක්ක යම් දෙයක් එකට කරනවා කියන එකනේ අපි කරමු කියලානේ අපි යෝජනා කරන්නේ. ඒක භාවිතාවයි. ඉතින් ඊට අමතරව ඔයගොල්ලන්ට මම එව්වා ways to say how are you. how are you කියලා කියන්නේ කොහොමද කියන ආකාර ටිකක් නේද? ඒක බලන්නකෝ. දැන් how are you කියන්නේ සැපසනීප කොහොමද කියලා අපි කාගෙන් හරි අහන එකනේ නේද? එතකොට ඒක අහන්න පුළුවන් තවත් ආකාර. බලන්නකෝ. මේ how do you do එකක්. මේ how do you do කියලා අහන එකේ මේක අපි ගොඩක් වෙලාවට මේ shake hand කරද්දී අතට අත දෙද්දි තමයි භාවිතා කරන්නේ. how do you do කියන එක. ඊට පස්සේ what's happening මොකද වෙන්නේ? අපි දැන් කවුරු හරි අමුණ අහන්නේ මොකෝ වෙන්නේ? what's happening? how are you කියලා අහන එකට සමානයි. what's up? ඒක නම් ඊට කලින් දවසක මම ඔයාලට කියලා දෙන්න. WhatsApp නෙවෙයි ඔය WhatsApp නේ. එහෙනම් how have you been? how have you been? එකෙන් අදහස් කරන්නේ අර කොහොමද කියන එක තමයි how are you? ඊළඟ what's new? නේ. මොනවද අලුත් දේවල්? නේ. what's new? ඒකත් අර කොහොමද කියලා අහනවා වගේ තමයි නේ. ඊළඟ how's it going? නේ. ඒ කියන්නේ කොහොමද යන්නේ? ඒ කියන්නේ මොකද්ද වෙන්නේ කියලා වගේ අහන අදහසක් තමයි ඒක තියෙන්නේ. දැන් how's life නේ? ජීවිතේ කොහොමද? how's life? ඉතින් මෙන්න මේ වගේ වචන අපිට අහන්න පුළුවන් මේ කොහොමද කියලා උඟ දවසකින් කවුරු හරි කෙනෙක් හම්බුනාම කතාවක් ආරම්භ කිරීමට අපිට යූස් කරන්න පුළුවන් මේ phrases. මේවා ඉතින් ටිකක් හොඳට කියවන්න. එතකොට පුරු වෙයි. දැන් අපි how are you වලට විතරයිමනේ සූදානම් වෙලා තියෙන්නේ. ඒතර අපි අලුත් වචනයක් දෙකක් භාවිතා කරන්න පුරුදු නේ. how's life? ජීවිතේ කොහොමද? what's new? නේ. ඔය විදිහට පාවිච්චි කරන්න. හොඳයි. ඊළඟට මම මේ තාචූටි වචන ටිකක් දාව ඔයගොල්ලන්ට silent h අකුර silent වෙන තැන් මෙන්න මේවා අපිට pronunciation වලදී ටිකක් ගැටලු සහිත වෙනවානේ. දැන් මේක සමහර කියන්නේ honest කියලා. honest කිව්වොත් ඇයි h අකුර silent. honest. මෙතන ghost h silent. honest කියන්නේ අවංක. ghost කියන්නේ කාටද? අවතාරයට. ghost. ඊළඟ එක pronunciation air. air not here. නේ? air. air කියලා කියන්නේ උරුමකාරය. air. hour not hour. නේ? hour. hour කියන්නේ පැය. what දැන් අත එච්ච අකුර සවුන්ඩ් වෙන්නේ නැහැ කුමක්ද කියන්නේ. weather weather කියන්නේ මෙතන මේ කාලගුණයට කියන weather නෙමෙයි. the නැද්ද කියා කියන තේරුමයි පාවිච්චි කරන වාක්‍ය කියනකොට. the නැද්ද කියා. the නැද්ද කියා. ඒ කියන්නේ මම කියන්න නිකන් වාක්‍යයක් එන හැටි. මම කියන I don't know whether others will come. මම දන්නේ අනිත් අය ඒ විදිහ නැද්ද කියා. I can't say whether it will rain today. මට කියන්න බෑ අද වහීවිද නැද්ද කියා. අන්න ඒ වගේ අපි මේක conjunction එකක් වාක්‍ය සම්බන්ධකයක් වාක්‍ය සම්බන්ධ කිරීමේදී අපිට භාවිත කරන්න පුළුවන්. හරි. හොඳයි. ඔන්න silent words ටිකක් මම දුන්නා. හොඳයි. ඔය ටික එතකොට මේ සතිය ඔයගොල්ලන්ට ලැබිලා තියෙනවා ඔයගොල්ලන්ගේ. දැන් මේ නෝට් එකේ තියෙනවා නැත්නම් මම ගෲප් එකට දාපු ටිකක් තමයි මේ ටික ගන්න. ඒවා කියවුවද කියවනවද කට්ටිය? ඔව්. ඔව් කියන්න මම. අද වහීවිද නැද්ද කියා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද?
whether it will rain today වහීවිද නැද්ද කියලා දැන් මට කියන්න බෑ කියලා කියනවා I can't say මට බෑ කියන්න කියලා අපි කියන්නේ I can't say whether it will rain today I can't say it will rain today හරි එහෙම නැත්නම් අපි දැන් තව එකක් ගත්තොත් I can't understand whether you can read this මට තේරුම් ගන්න බෑ ඔයාලට මේක තේරුම් ගන්න ඔබට මේක කියවන්න පුළුවන්ද නැද්ද කියලා නේ හරි මේක වාක්‍ය සම්බන්ධ කරනකොට තමයි අපි යූස් කරන්නේ whether කියන වචනේ හරි බලමු අපි conjunction ගැන ඉස්සරහට ඉගෙනගෙන යනකොට ඔයගොල්ලන්ට ඔය ඉගෙන ගන්න පුළුවන් හරි හොඳයි ඔය දැන්ට කතා කරපු ඒවා සම්බන්ධ මොනවා හරි if you have any question or trouble you can ask හොඳයි එහෙමනම් අපි ඊළඟට යමු එදා vocabulary එක මට කියලා දෙන්න බැරි වුණා නේද vocabulary එකේ ටිකක් කරමුද අද ඊට පස්සේ අවසාන ටිකේ grammar පාඩමට යන්න මේකේ ස්පෝකන් එකේ මම ඊයාට වගේ අපිට තියපුත් තෙව්වා නේද මම ඒක ගන්නම්කෝ ඉස්සෙල්ලා ඒ ටික නම් තේරුම්ත් එක්ක ඔක්කොම තියෙනවා ඔයාලට කියව ගන්න තියෙන්නේ මේ ටික බලමු මේ ටිකක් පොඩ්ඩක් මම කියවලා දෙන්න දැන් unrest කියලා කියන්නේ අපි නොසන්සුන් බව එහෙම නැත්නම් අපි කියන අසහනය කියන එකටත් අපි පාවිච්චි කරන්නේ unrest කියන එක. nab අල්ල ගන්නවා. ඊළඟට scam වංචාවට කියනවා scam. dispute ආරවුල. veteran කෘතහස්ත. ඔය මේ අපි ඔය පාවිච්චි කරන තමයි veteran teacher මම පාවිච්චි කරන්න පුළුවන් ගුරුවරුන්ට කෘතහස්ත ගුරුවරයෙක් narrow පාටු testify සාක්ෂි දෙනවා testify circular චක්‍රලේඛය දැන් ඔයගොල්ලෝ අහලා තියෙනවා කියන්නේ චක්‍රලේඛයක් නිකුත් වෙනවා නේ මම කියනවා අන්න circular එකක් කියලා තමයි අපි ඉංග්‍රීසියෙන් කියන්නේ ඊට sterilization වඳ කිරීම demolish කඩා විනාශ කරනවා නැත්නම් සුණු විසුණු කරලා දානවා කියලා අපි කියන්නේ demolish verdict කියන්නේ තීන්දුව narcotic මත්ද්‍රව්‍ය සම්බන්ධ narcotic තීරණයට මොකක්ද කියන්නේ තීරණය decision decide කියන්නේ තීරණය කරනවා verb එක එකකින් හඳුනනවා decision bilateral කියන්නේ ද්විපාර්ශ්වික කියන එක ඊළඟ fatal crash මාරාන්තික අනතුර fatal crash ඔක fatal කියලා කියන සමහරු fatal කියන්නේ මාරාන්තික crash එකක් කියලා කියන්නේ ඒතර විනාශ වෙලා දැන් plane වගේ අනතුරක් වෙනකොට අපි accident කියන්නේ crash එකක් plane crash යන්නේ contempt අවමානයි contempt communal ජාතිවාදී communal problems ජාතිවාදී possession හිමිව තියෙන නැත්නම් ළඟ තබා ගැනීම possession යන hunger strike මාරාන්තික උපවාසය hunger strike
obstructing කියලා කියන්නේ අවහිර කිරීම බාධා කිරීම obstruct ඒකේ verb එක obstruct බාධා කරනවා then propagating කියන්නේ ප්‍රචාරය කිරීම propagating නිවේදනය කිරීම ප්‍රචාරය කිරීම නිවේදනය announce කියන එක වෙන්නත් පුළුවන් ඒ ආසන්නෙන් ගන්න දැන් මොනවා හරි දෙයක් අපි ඔය දැන් මේක පාවිච්චි කරනවා propagating කියලා අර මේ එකක් ඔය පැල එහෙම ප්‍රචාරණය කිරීම පැල කිරීම බෝ කිරීම ඒකදි පාවිච්චි කරනවා තව ඔය බොරු ප්‍රචාර වගේ ඒවා මේ පැතිරවීම අන්න ඒවා වගේ එකදිත් අපි පාවිච්චි කරනවා propagate right announcement නෙමෙයි ඉතින් වේදනය කිරීම ගන්න බෑ මේකට සමාන panic දන්නවනේ පහුගිය කාලේ ටිකක් ජනප්‍රිය වුණ වචනයක් panic වෙන්න එපයි කියලා කිව්වනේ panic කියන්නේ බය නැත්නම් භීතිය බයේ පැනලා දුවනවා මේකේ verb එකත් මේකම තමයි panic fever ඒක දන්නවා ඔයගොල්ලෝ උණ ඊළඟ furthest ඉතා දුර නැත්නම් ඈත curfew දන්නවා ඔයගොල්ලෝ නේ නන්දිනි නීතිය oust නෙරපා හැරීම oust mighty බල සම්පන්න mighty recover සුව වීම interesting සිත් ගන්නවා වැදගත් කියන තේරුමක් තියෙනවා interesting story නේ රසවත් කියන තේරුමක් තියෙනවා සිත් ගන්නවා රසවත් වැදගත් and measures ක්‍රියාමාර්ග measures මිමි වලට measure කියනවා මනිනවට ආස් අහනවා කියනවා ඒක ඔයගොල්ලෝ ගන්න. හරි. ඔය අමතරව ඔයගොල්ලෝගේ vocabulary එකට එන්නේ. ඔය ඉතින් ටිකක් කියවන්න. කියවලා පුරුදු වෙන්න. බලන්නකො චූටි වීඩියෝ එකක් තියෙනවා. පේනවද මේක? පේනවද? yes sir Greetings. Hello. Hello. How are you? How are you? I am fine. Thank you. I am fine. Thank you. Nice to meet you. Nice to meet you. Good morning. Good morning. Good evening. Good evening. Good night. Good night. Goodbye. Goodbye. Have a nice day. Have a nice day. What are you doing?
What are you doing? Yes. Yes. No. No. Please. Please. Thanks for watching. පොඩ්ඩක් බලන්න දුන්නේ මම දැන් අපිලා ඉඳලා කියවන නිසා ඕගොල්ලෝ කියවන්නේ නැහැ නේ ඉතින් නේද? හරි. හරි. අපි ග්‍රැමර් කොටස කරලා එහෙනම් අනිත් vocabulary අපි අනිත් ටික ඉවරයි වාට ඒ ඔක්කො වැඩ ටික ඉවරයි නේ. ඒ ටික කරා. adjectives lesson එක කරලා vocabulary ටික අන්තිමට කරා. Adjectives. එතකොට adjectives ගැන අපි ගිය සතියේ කතා කරේ මම මේක open වෙනකන් බලමු. එතකොට adjectives කියලා කිව්වේ a word that can be used to describe a noun. නේ? හොඳයි adjective එකක් අපි use කරේ නාම පදයක් විස්තර කරන්න. අපි බලමු පොඩ්ඩක් මොනවද කරේ කියලා presentation එක මම ඔයාලට ගිය සතියේ එව්වද adjectives presentation එක දුන්නා නේද අනුෂ්ක? Yes sir.
open වෙන්නේ නැහැ. අපි බලමු. Open වෙන්නේ නැතුව ගියා presentations. Word එකකින් බලමු open වෙන්නේ කියලා. හරි word එකකින් open වෙනවා. හරි අපි බලමු. පේනවද presentation එක? Yes, sir. Can you see? පේනවද මේක? Yes, sir. No, sir. පේන්නේ? පේනවා sir දැන්. හරි. එතකොට අපි ගිය සතියේ කතා කරේ adjectives වල මුල් කොටස කතා කරා අපි. adjective එකක් හදා ගන්න ආකාරය කතා කරා. ඒවට අගට මුලට කොටස් එකතු වෙලා adjective එකක් හැදෙන ආකාරය පිළිබඳව අපි ඔය ටික කතා කරා. හොඳයි. අද අපි adjectives වල එතකොට order එක පිළිබඳව කිව්වනේ. ඔයගොල්ලෝ adjective එකක් භාවිතා වෙන්න ඕන පිළිවෙල. මේක ගෙදරදී බලන්න කියලා කිව්ව බැලුවද ඔයගොල්ලෝ? මේ බලන්න දැන් මෙතන beautiful old Italian touring car. දැන් මේ adjectives එක එක වර්ගයෙන් යෙදෙන ආකාරය අනුව මේ some delicious Thai food adjectives කීපයක් වාක්‍යයක එකතු වෙලා එනකොට එන්න පුළුවන් ආකාරය. Those square wooden hat boxes. ඔය විදිහට ඔය example ටිකක් තමයි මේකේ තිබුණේ. හරි. හොඳයි. ඔන්න අද දවසේ අපි පටන් ගන්නවා adjectives වල ඊළඟ කොටසට යනවා. comparative and superlatives කියන අවස්ථාව. දැන් අපි මම ඔයාලට adjectives list එකකුත් ඒවල තිබුණා. එතකොට මේ හැම ඒ වචන ඔක්කොම adjectives වල positive අවස්ථාව නැත්නම් සාමාන්‍ය අවස්ථාව තමයි ඒ දීලා තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය පොඩි මේකක් ගමුකෝ tall උස. එතකොට tall කියන වචනය ගත්තාම ඒක positive අවස්ථාව සාමාන්‍ය අවස්ථාව. එතකොට මේ adjectives වල there are two steps නැත්නම් 2 degrees අපි කියනවා. අවස්ථාවන් තුනක් තියෙනවා. ඒ පළවෙනි අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ positive degree එක. නැත්නම් සාමාන්‍ය අවස්ථාව. second degree එක තමයි comparative degree. comparative කියන එක අපි භාවිතා කරන්නේ යම් ලක්ෂණ දෙකක් සංසන්දනය කරන්න. දැන් උදාහරණයක් අපි ගත්තාම tall කියන වචනේම ගමුකෝ. එතකොට අපි කවුරු නිමල් is tall වන නිමල් උස අපි සාමාන්‍යයෙන් කියනවා. ඊළඟට අපිට ඕන comparative compare කරන්න. යම් ලක්ෂණ දෙකක් සංසන්දනය කරනකොට තමයි අපි මේ comparative කියන අවස්ථාව පාවිච්චි කරන්නේ.
එතකොට අපි හිතමු නිමලුයි කමලුයි කියලා දෙන්නෙක් ඉන්නවා. එතකොට නිමල් උසයි කමල්ට වඩා. ඔන්න අපිට ඔය දෙන්න සංසන්දනය කරන්න. එතකොට අපි වාක්‍ය ගන්න කම්පැරටිව් අවස්ථාව තමයි tall වල taller er එකතු කරනවා. taller වඩා උසයි. එතකොට ඒක අපි වාක්‍යයක දානකොට වෙන්නේ නිමල් is taller වඩා කියන්නේ අපි තව එකතු කරනවා than කියන වචනය. නිමල් is taller than කමල්. ඔය විදිහට. එයා නිමල් උසයි කමල්ට වඩා. අන්න කම්පැරටිව් අවස්ථාවේදී යම් ලක්ෂණ දෙකක් සංසන්දනය කිරීම. එතකොට ලක්ෂණ දෙකකට වඩා සම්බන්ධ වෙලා ඒකේ උච්චතම අවස්ථාවක් ගැන ප්‍රකාශ කරනකොට අපි සුපර්ලේටිව් කියන අවස්ථාව පාවිච්චි කරනවා. දැන් tall කියන වචනේ සුපර්ලේටිව් අවස්ථාව තමයි tallest. tall, taller, tallest. උසම. ඔව්. කියන්නේ. හර්ෂිකට සිග්නල් නැති නිසා කියන දේ මට පැහැදිලි නැහැ. හරි. හරි. tall, taller, tallest කියලා අපි ගන්නවා. උස, වඩා උස, උසම. හරි. ඔන්න එහෙනම් කම්පැරටිව් අවස්ථාව කියලා කියන්නේ නම් දෙකක් සංසන්දනය කරන අවස්ථාව. සුපර්ලේටිව් අවස්ථාව කියන්නේ සුපර්ම අවස්ථාව. ඒ කියන්නේ උච්චතම අවස්ථාව ගැන ප්‍රකාශ කරන ආකාරය. දැන් ඔන්න බලමු අපි මේ උදාහරණ ටික මෙන්න මේ පොසිටිව් ඩිග්‍රී එකේ මේ තියෙන tall, silly, wonderful මේ අවස්ථා තුනක් අරගෙන තියෙන්නේ. උස, මෝඩ, පුදුම, wonderful. එතන මෙන්න කම්පැරටිව් ඩිග්‍රී එක අපි හදා ගන්නකොට සංසන්දනාත්මක අවස්ථාව හදා ගන්නකොට අපි මේ උඩ වර්ග දෙකේ මේ අවස්ථා තුනක් මේ වචන හැදෙනවා. සාමාන්‍යයෙන් වචන වලට er එකතු වෙලා තමයි අපි කම්පැරටිව් අවස්ථාව හැදෙන්නේ. දැන් මේ y වලින් අවසන් වෙන වචන හම්බ වුණොත් y ඉවත් වෙලා ier එකතු වෙනවා. හරි? සිලිය නේ? තව වර්ගයක් තියෙනවා මෙන්න මේ vowels දෙකකට වඩා වැඩිපුර අඩංගු වෙන වචන. vowel දෙකකට වඩා වැඩිපුර අඩංගු වෙන වචන තියෙනවා නම් ඒවා අපි කම්පැරටිව් සුපර්ලේටිව් හදාගන්න භාවිතා කරන්නේ more කියන වචනේ එකතු කරලා more කියන වචනේ එකතු කරලා තමයි අපි හදාගන්නේ comparative අවස්ථාව. බලන්න දැන් tall, taller, silly, sillier, more wonderful. wonderful කියන එකට අපිට er එකතු කරලා එහෙම හදාන්න බෑ. මොකද නාම විශේෂණ මේ කියන්නේ මේ නාම විශේෂණයේ vowel දෙකකට වඩා වැඩිපුර අඩංගු වෙන නිසා. හරි? right. ඊළඟට සුපර්ලේටිව් අවස්ථාව හදාගන්නේ අපි සාමාන්‍යයෙන් est එකතු කරලා සාමාන්‍ය නාම විශේෂණ පදයට est එකතු කරලා තමයි සුපර්ලේටිව් අවස්ථාවක් හදාගන්නේ. මොන්න එහෙනම් බලන්න සාමාන්‍ය අවස්ථාවට er එකතු කරලා කම්පැරටිව් හදනවා. est එකතු කරලා සුපර්ලේටිව් අවස්ථාව හදනවා. ඊළඟට y වලින් අවසන් වුණොත් ඔයාලා මතක තියාගන්න ඕන est නෙවෙයි එකතු වෙන්නේ y ඉවත් වෙලා iest එකතු වෙනවා. iest එකතු කරනවා. එතකොට අර වගේ දිග වචන આવොත් මොකද්ද වෙන්නේ? most කියන වචනේ භාවිතා කරලා ඒ වචනේ ලියන්න. more wonderful, most wonderful. තව ඔය වගේ වචන ගොඩක් තියෙනවා ඉස්සරහදී හම්බ වෙයි අපි. useful ගන්නකො. more useful, most useful. ඒවයි vowels දෙකකට වඩා අඩංගුයි මේ adjective එකේ. හරි? බලමු අපි ඉස්සරහට යමු. right. ඔන්න අතන මම ඔයගොල්ලන්ට දාලා තියෙනවා. අපි සාමාන්‍ය මේ තියෙන මේ note එක හොඳට බැලුවාම ඔයගොල්ලන්ට ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. ලියන්න දෙයක් නැහැ. මම කියන ටික හොඳට අහගෙන ඉන්න වීඩියෝ එකක් තියෙනවානේ. එතකොට මොනවා හරි ගැටලුව આવොත් ඒක නරඹලා මම පුළුවන් දැන් වීඩියෝස් ඔයගොල්ලන්ට එක වීඩියෝ එකකින් හම්බ වෙනවා ඔක්කොම. මගදී කට් වෙන්නේ නැහැ. හරි? කෑලි කෑලි වශයෙන් ඉන්නේ තනි වීඩියෝ එක එනවා. හරි.
එතකොට usual කියන්නේ අපි සාමාන්‍ය. එතකොට සාමාන්‍යයෙන් අපි ඔයාලට කිව්වා එහෙනම් ER එකතු කරලා තමයි අපි හදාගන්නේ. මෙන්න example තුනක් විතර දාලා තියෙනවා. slow, slower, fast, faster, tall, taller. නේ? ඔය comparative අවස්ථාව හදාගන්න හැටි. ඊළඟට E වලින් අවසන් වෙන ඒවා හම්බුනොත් R විතරක් එකතු කරාම ඇතියි. නමුත් කොහොම හරි තියෙන්නේ අග ER නේ. large large මොකද ආපහු ER එකතු කරන්න ඕනේ නැහැ. E තියෙන නිසා R විතරයි එකතු වෙන්නේ. nice nice. එතකොට අර y වලින් අවසන් වෙන ඒවාට තමයි අපි කිව්වේ y ඉවත් කරලා IER එකතු කරන්න ඕනේ. මෙන්න උදාහරණ තුනක් දාලා තියෙනවා මෙතන. hungry, happy, funny නේ. IER එකතු වෙනවා. ඊළඟට මෙන්න බලන්න තවත් අවස්ථාවක් තියෙනවා. මේ පුංචි නාම විශේෂණ තියෙනවා. අවසාන අකුර කොන්සනන්ට් එකක් වෙලා ඊට කලින් අකුර වවල් එකක් වෙනවා. ඒ වගේම හම්බ වුණොත් අග අකුර දෙගුණ කරලා ඕනේ ER එකතු කරන්න. මේ big bigger, fat fatter, fit fitter නේ. අන්න බලන්න මේ අවසාන අකුර කොන්සනන්ට් ඊට කලින් වවල් එකක් තියෙනවා. එතකොට අග අකුර ඩබල් කරලා අපි එකතු කරනවා ER. ඔන්න කම්පැරටිව් අවස්ථාව හදාගන්න. එතකොට දැන් ස්ලෝ කියන්නේ හිමින්, ස්ලෝවර් වඩා හිමින්. වේගයෙන් වඩා වේගයෙන්. එමය තේරුම ගන්න. උස වඩා උස. විශාල වඩා විශාල. කදිම වඩා කදිම. බඩගිනි වඩා බඩගිනි. සතුටු වඩා සතුටු. විහිළු වඩා විහිළු. ලොකු වඩා ලොකු. මහත වඩා මහත. fit යෝග්‍ය වඩා යෝග්‍ය. ඔයගොල්ලෝ කියන්නේ fit කියලා. fit තමයි කියන්නේ යෝග්‍යයි සුදුසු. හරි. ඉතින් මෙන්න මෙතනක් තියෙන තව උදාහරණ ටිකක්. මෙතන දැන් ඔන්න මම සුපර්ලේටිව් එකත් එක්කම එන අවස්ථාව දැන් ඊළඟට දාලා තියෙනවා. ඒක සුපර්ලේටිව් එකේදී අපි කිව්වා සාමාන්‍යයෙන් එකතු වෙන්නේ est. මේ තියෙන දැන් පොදුවේ තුනම දාලා මම හදන්නේ. old, older, oldest. නේ. පරණ වඩා පරණ පරණම. cheap ලාභ cheaper වඩා ලාභ cheapest ලාභම. high උස් higher වඩා උස් highest උසම. මේ ද කියන එක දාලා තියෙන වාක්‍ය ලියනකොට අපි ද එකත් එක්ක තමයි මේක අනිවාර්යෙන් ලියන්නේ. ඒකයි ද දාලා තියෙන්නේ. ඊළඟට මෙන්න අර ඩබල් වෙනවා hot. මේ උණුසුම් hotter වඩා උණුසුම් hottest. ඒක සුපර්ලේටිව් එකේදීත් ඒ විදියම තමයි යන්නේ. ඩබල් වෙලා est එකතු වෙනවා. මේකේ ඩබල් වෙලා er එකතු වෙනවා. නේ. big bigger biggest. නේ. ලොකු වඩා ලොකු ලොකු. thin කෙට්ටු නැත්නම් සිහින්. thinner වඩා කෙට්ටු thinnest කෙට්ටුම නැත්නම් සිහින්ම. healthy සෞඛ්‍ය සම්පන්න. healthier වඩා සෞඛ්‍ය සම්පන්න. healthiest සෞඛ්‍ය සම්පන්නම. y වලින් අවසන් වෙනවා. ඒතකොට අපි ඒ ගැන කතා කරා කලින් y ඉවත් වෙලා IER IEST එකතු වෙනවා. ඔය රූල් ටික තමයි තියෙන්නේ. සතුටු වඩා සතුටු සතුටුම. noisy කියන්නේ ഘോഷාකාරී. ഘോഷාකාරී noisier වඩා ഘോഷාකාරී noisiest ഘോഷාකාරීම. famous ප්‍රසිද්ධ. අන්න බලන්න ඒකේ vowel දෙකකට වඩා වැඩි. A M O U S. මේ බලන්න A O U තුනක් තියෙනවා. ඒ නිසා අපි ගන්න කොහොමද? more famous most famous. වඩා ප්‍රසිද්ධ වඩා ප්‍රසිද්ධ ප්‍රසිද්ධ. generous පරිත්‍යාගශීලී. more generous most generous. වඩා පරිත්‍යාගශීලී පරිත්‍යාගශීලීම. එතකොට මෙන්න මේ තව අවස්ථාවක් තියෙනවා. අපි මේක හඳුන්වනවා irregular comparison කියලා. irregular කියන්නේ අක්‍රමවත්. ඒකෙදි අර දැන් මේවා පේනවද ඔයාලට? පළවෙනි වචනයත් එක්කම සම්බන්ධයි. ඒකට ER EST එකතු වෙලා ආවා. නැත්නම් අනිත් එකේ more most එකතු වෙලා ආවා. දැන් මෙතෙන්දි වෙන්නේ අර මුල් වචනය
කොහොමවත් සම්බන්ධ නැහැ. ඒක වෙනස් වෙලා එන්නේ. ඒකයි අපි irregular කියලා කියන්නේ. අක්‍රමවත් කියලා කියන්නේ ඒ නිසා. ඔන්න බලන්න good better best. හොඳ වඩා හොඳ හොඳම. bad worst worst. නරක වඩා නරක නරකයි. මේක හොඳ පැත්තට මේක නරක පැත්තට වැඩි වෙනවා. far දුර. father එහෙම නැත්නම් further. fathers furthest. ඔය දෙකෙන් ඕන එකක් කියන්න පුළුවන්. දුර වඩා දුර දුරම. හරි. ඔන්න ඒවා ගොඩක් නෑ. මේ තුන මතක තියාගත්තාම ඇති. මේවා තියෙනවා වැඩිපුර වචන වන්තර මේ නීති වලට. හරි. ඔන්න positive comparative superlative කියන ඩිග්‍රී තුන එහෙම නැත්නම් අවස්ථා තුන අපි නාම විශේෂණ වල හදාගන්න ආකාරය. ඉතින් මෙතන තියෙනවා ඔයාලට ගෙදරදි කරන්න ඇක්ටිවිටි එකක් y වලින් අවසන් වෙන ඒවා ටික ඒක පුහුණු වෙන්න කරන්න. එතකොට කොහොමද හදන්නේ y ඉවත් කරලා i er දානවා i est දානවා. ගෙදරදි හදලා පුරුදු වෙන්න. right. ඒ ටික ගෙදරදි කරන්න. ඒකේ meanings ටික ඕනනම් මම කියන්නම්. happy දන්නවනේ සතුටු. angry කනගාටු. skinny කියන්නේ කෙට්ටු කියන අදහස. skinny. සිහින් කෙට්ටු. ඊළඟ funny විහිළු. sleepy නිදිමත. hungry බඩගිනි. friendly හිතවත්. silly මෝඩ. busy වැඩ අධික. කාර්ය බහුල. pretty ලස්සන හුරු බුහුටි. pretty. noisy ഘോഷාකාරී. dirty අපිරිසිදු. heavy බර. chubby තරබාරු. chubby boy chubby girl කියලා කියන්නේ තරබාරු. cloudy වලාකුළු සහිත. classy කියන්නේ අපිලිවෙලට අපිලිවෙල සහිත. bossy bossy කියලා අපි කියන්නේ ප්‍රධාන කියන අදහස තමයි තියෙන්නේ. සර් මොකද්ද ක්ලාසි කිව්වේ? classy අපිරිසිදු අපිලිවෙල කියන එක. classy උසස් කියන අදහසක් තියෙනවා classy උසස්. හොඳයි. ඊළඟට bossy නේ bossy. bossy කියන එකට අපිට ගන්න පුළුවන් ලොකුකම පෙන්වන අහංකාර. bossy boss කියලා කියන්නේ ඉතින් කොහොමද ලොක්කටනේ අපි නේද? අහංකාර නැත්නම් ලොකුකම පෙන්වන bossy. crazy උම්මත්තක පිස්සු. crazy boy කියලා එහෙම තියෙන්නේ. දැන් ස්ක්‍රීන් එක පේන්නේ ආ. හරි පොඩ්ඩක් ඉන්න. crazy උම්මත්තක. dusty කියන්නේ දූවිලි සහිත. early වේලාසන crunchy කියලා කියන්නේ අපේ කර ගා හැපෙන crunchy. sorry screen එක පේන්නේ ගන්නවා.
crunchy තද සවිමත් කියන එක හොඳයි crunchy crispy in මම word එකක් හරි crunchy කිව්ව එතන කර කර ගා හැපෙන්නේ නැත්තම් ඝන කිව්වත් හරි සාධාරණ bite වගේ crispy කියලා කියන්නේ නිකන් රැලි වැටුණු කියන අදහස crispy curvy කියන්නේ වකුටු වුණු නැවුණු curve කියලා කියන්නේ වක්‍රාකාර fancy කියන්නේ විසිතුරු fancy හරි හොඳයි දැන් මේ ඇක්ටිවිටි එක කරන්න ඉස්සෙල්ලා මම ඔයගොල්ලන්ට වාක්‍ය කිහිපයක් මේකේ ලියලා පෙන්නුවොත් වඩා හොඳයි කියලා හිතනවා බලමු අපි ගන්න ඊට පස්සේ ඇක්ටිවිටි එකට යන්නේ ස්ක්‍රීන් එක පේන්නේ හරි ඉන්නේ මම වර්ඩ් එකක් ගත්තේ ඔයාලට වාක්‍යයක් ලියලා පෙන්නන්න අපි බලමු කම්පැරටිව් අවස්ථාවක් සුපර්ලේටිව් අවස්ථාවක් කොහොමද වාක්‍යයකින් කියන්නේ කියලා. ඔන්න දැන් මම tall කියන වචනය ගන්නවා. මම මේකකින් වාක්‍යයක් ලියලා පෙන්නන්න හදන්නේ. tall ඒකේ කම්පැරටිව් අවස්ථාව එතකොට එන්නේ අපි taller tallest ඔක තමයි අවස්ථාව තුන. ඔන්න අපි හිතමු පුජ්‍යලය තුන් දෙනෙක් ඉන්නවා. දැන් අපි කිව්වා නිමල් කියලා එක්කෙනෙක් ඉන්නවා කියලා අපි ගමු නිමලුයි කමලුයි සුනිලුයි. ඔන්නම තුන් දෙනෙක් ඉන්නවා කියලා ගමුකෝ. ඈ නිමල් නිමල් කමල් ඊළඟට අපි ගමු සුනිල්. හරිද? ඔන්න තුන් දෙනා. දැන් අපි ඔන්න නිමල් අඳිමුකෝ මෙහෙම. හරි. ඊළඟට ඔන්න නිමල් ඊට පස්සේ කමල් අපි අඳිනවා ඊට වඩා ඩිංගක් උස.
මෙයාට වඩා කමාල් පොඩ්ඩක් උසයි. ඊළඟ සුනිල් වන්න තමයි මේ දෙන්නගෙන් උසම එක්කෙනා. හරි. ඔන්න තුන් දෙනා කියලා හිතන්නකෝ. නේ? නිමල් උසයි. දැන් අපිට මේකේ වාක්‍යයක් ලියන්න යනවා. නිමල් උසයි කියලා. එතකොට අපි කොහොමද කරන්නේ? පළවෙනි වාක්‍ය අපි ගන්නවා. එතකොට අපි සාමාන්‍ය අවස්ථාවේ වාක්‍යයක් ලියන නිතරම මේ be verb එක තමයි භාවිත කරන්නේ. is කියන වචනේ තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට ඔන්න අපි කියන දැන් නිමල් උසයි කියලා අපිට වාක්‍යයක් කියන්න. එතකොට අපි කියන්නේ නිමල් is tall. ඔය විදිහට තමයි අපි වාක්‍ය හදන්නේ. be verb එක තමයි පාවිච්චි කරන්නේ. am නිසා is තමයි අපිට ඕන වෙන්නේ. එතකොට දැන් ඔන්න අපි නිමලුයි කමලුයි දෙන්න සංසන්දනය කරන්න යනවා. එතකොට අපි මුලට ගන්නවා කමල් උසයි නිමල්ට වඩා. එතකොට උස එක්කෙනා අපි ඉස්සෙල්ලා ගන්නවා. කමල් is. එතකොට අපි දෙන්නේ සංසන්දනයනේ කරන්නේ. එතකොට සංසන්දනාත්මක අවස්ථාව තමයි අපි taller කියන වචනේ. එහෙනම් ඔන්න අපි දැන් taller කියන එක ලියමු. taller. ඊට පස්සේ මතක තියාගන්න මේ සංසන්දනයේ අවස්ථාව ලියද්දී අනිවාර්යයෙන්ම අපි මෙන්න මේ than කියන වචනය පාවිච්චි කරන්න ඕන. than කියන වචනය අනිවාර්යෙන් ලියන්න වඩා කියන අදහස ප්‍රකාශ වෙන්නේ මේකේ. than. එතන Kamal is taller than කාට වඩාද? නිමා. නිමා. Kamal is taller than නිමල්. කමල් උසයි නිමල්ට වඩා. ඔන්න අපි කියන හැටි. හරිද? ඊළඟට අපිට දැන් ඕන මේක තමයි එතකොට පොසිටිව් අවස්ථාව. මම ඔයගොල්ලෝ නෝට් එකක් හදන්න ඕන හින්දා මේක. කියන්නේ දැන් නෝට් එක ලියවෙන තුරන්ට කවන්න පස්සේ ලියා ගන්න පුළුවන්. ඔය පොසිටිව් අවස්ථාව. හරිද? දැන් මේක ඇවිල්ලා කම්පැරටිව් අවස්ථාව. කම්පැරටිව් අවස්ථාව. නැත්නම් සංසන්දනාත්මක අවස්ථාව කියලා අපි කියනවා. ඊළඟට ඔන්න අපි දැන් ලියන්න යන්නේ සුපර්ලේටිව් අවස්ථාව. සුපර්ලේටිව් අවස්ථාවේදී අපි පාවිච්චි කරන්නේ දැන් අපිට කියන්න ඕන මේ තුන් දෙනාගෙන් උසම එක්කෙනා සුනිල් තමයි උසම කියලා කියන්න ඕන. එතකොට අපි පාවිච්චි කරන්නේ Sunil is the කියන වචනේ අපි අනිවාර්යෙන් දාන්න. Sunil is the tallest. Sunil තමයි උසම. ඕන අපි නිකන් පාඩින්ගක් දාන of all සියලු දෙනාගෙන්. ඒක ඉතින් අත්‍යවශ්‍ය නේ. සියල්ලන්ගෙන්. එහෙනම් ඔන්න මේක තමයි superlative. ඔන්න සුපර්ලේටිව් අවස්ථාව. හරි. පැහැදිලි. එහෙනම් සාමාන්‍ය අවස්ථාව අපි නිකම් be verb එක දාලා ලියනවා. ඊට පස්සේ කම්පැරටිව් අවස්ථාව අනිවාර්යෙන්ම than කියන වචනයත් එක්ක අපි ලියන්න ඕන. than දාන්න ඕන කම්පැරටිව් අවස්ථාවේ වචنين පස්සේ. ඒතර ලක්ෂණ දෙකක් තමයි නිතරම සංසන්දනය කිරීම කරන්නේ. සුපර්ලේටිව් අවස්ථාවේ කියන්නේ
යම් ලක්ෂණයක උච්චතම අවස්ථාව ගැනයි අපි කතා කරන්නේ. ඒක ලියද්දි සුපර්ලේටිව් අවස්ථාව ලියනකොට ඕගොල්ලෝ මතක තියාගන්න ඕන දේ තමයි අනිවාර්යයෙන්ම ද දාලා ඕන සුපර්ලේටිව් ලියන්න. ඒක අපි අර වචන හදද්දි ද දාලම ලියලා තිබුණේ ඒකයි. ද එක සුපර්ලේටිව් ලියන්න ඕන. ඔන්න එහෙනම් තේරුම තමයි නම් නිමල්ුසයි කමල්ුසයි නිමල්ට වඩා සුනිල් තමයි උසම සියලු දෙනා. ඔන්න තේරෙන්නේ නැති හොඳට. ඔන්න එහෙනම් මම ඔය විදියටම මම ඕගොල්ලන්ට එක්සැම්පල් එකක් දෙනවා. කරන්න බලන්න තනියම මාක් එකක් හදන්න. ඔන්න මම අවස්ථා තුන දෙනවා. fat fatter fattest. ඔන්න අවස්ථා තුන. අපි මේ තුනට නම් තුනක් දාමු. A B C කියලා. හරි. දැන් ඕගොල්ලෝ වාක්‍ය තුනක් මෙන්න මේ ආකාරයෙන් ලියන්න උත්සාහ කරන්න බලන්න. මේ උඩ එකේ තියෙන ආකාරයේ වාක්‍ය තුනක් නිර්මාණය කරන්න ෆැට් දා. try කරන්න බලන්න තනියෙන් හදන්න. මේ විදියට. වාක්‍ය තුනක් ලියන්න බලන්න. Right, sir. Finish. Others. mana තුන් දෙනා. fat fatter fattest නේ. හරි. එහෙනම් first sentence. Finish, sir. Right. Tell me the first sentence. A is fat. A is fat. A is fat. Very easy. A is fat. A usa. Ne? Second one. B is fatter than A. No. B is fatter than A. Third one. C is the fattest, නැත්නම් fattest of all. C is the fattest of all. මේ of all කියන එක ඉතින් අපිට හැමතිස්සෙම අවශ්‍ය නැහැ. මේ කැල දාන්නේ අපි සියල්ලංගෙම මහතයි කියන එක කියන්නේ. හරි. C is the fattest. මේ C තමයි මහත. A මහතයි, B මහතයි. Aට වඩා C තමයි මහතම. හරි. ඔන්න ඔය විදිහට ප්‍රකාශ කරනවා.
හරි. මම තා වචන තුනක් දෙනවා. ඒකටත් ඔයාලා තනි වාක්‍යයක් හදන්න බලන්න. useful. හරි useful වල කොහොමද හැදෙන්නේ? ඔයාලට මතකයි දැන්? more useful, most useful. අන්න අවස්ථා තුන අපි දාමු මේ තුනට right. සිංහල maths English. right. ඔන්න විෂයන් තුනක් හිතන්නකො මේක ඔන්න විෂයන් තුනක්. ඒතර useful, more useful, most useful. වාක්‍ය තුනක් හදන්න බලන්න. Finisher. Finish, sir. හරි. හරි. first one කොහොමද පළවෙනි වාක්‍යෙන්නේ? Sinhala is useful. සිංහල is useful. Second one, Maths Maths is useful. more useful than Sinhala. maths is more useful than Sinhala. Third one, English is most useful of all. අනිවාර්යයෙන්ම ද දාන්න ඕනේ නැත්නම් අපි පොඩ්ඩක් මාර්ක් කරලා දෙන සබ්ජෙක්ට් කියලා දාමු මෙතෙන්. නැත්නම් ඕල් වලටම ඔයාලා හුරු වෙන. English is the most useful subject. මේ ඉංග්‍රීසි තමයි වැදගත්ම නැත්නම් ප්‍රයෝජනවත්ම විෂය. නේ? හරි සිංහල ප්‍රයෝජනවත් ගණිතය ප්‍රයෝජනවත් සිංහලට වඩා ඉංග්‍රීසි තමයි ප්‍රයෝජනවත්ම විෂය. ඔන්න ඔය විදිහට. එහෙනම් දැන් ඔයාලට තේරෙනවා ඇති ඔන්න අපි පොසිටිව් අවස්ථාව යොදාගන්නේ සාමාන්‍ය වාක්‍යයක් ප්‍රකාශ කරන්න. යම් ලක්ෂණ දෙකක් සංසන්දනය කිරීමේදී මේ කම්පැරටිව් කියන අවස්ථාව
නැත්නම් සංසන්දනාත්මක අවස්ථාවක් කියන එක භාවිතා කරනවා. ඊළඟට උච්චතම බවක් සුපිරිම බවක් ප්‍රකාශ කරනකොට සුපර්ලේටිව් කියන අවස්ථාව පාවිච්චි කරනවා. එතකොට මතක තියාගන්න ඕන ප්‍රධානම දේ තමයි මොකද්ද? කම්පැරටිව් අවස්ථාවක් කියනකොට පිටිපස්සෙන් දැන් ලියන එකත් සුපර්ලේටිව් එකක් ලියනකොට ඒ වචනයට මුලින් ද ලියන එකත් හොඳටම මතක තියාගන්න ඕනේ. මේ දෙක අඩු වුණොත් වාක්‍ය වැරදි. හරි? මේ දෙක අනිවාර්යෙන්ම පාවිච්චි කරන්න ඕනේ. හරි? නම් ඔයගොල්ලෝ තේරෙන්නේ නැති මේක දැන් වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ නෝට් එක ලියන්න පුළුවන් නේ. මේක තියෙනවා නෝට් එකක් අවශ්‍ය වෙන එක නැහැ මං හිතන්නේ. මේ ටික ඕන දැන් ලියා ගන්න ඕනද කොහොමද හොඳ? පස්සේ ඉන්න ගමන් බලලා ලියනවද? කියන්නේ දැන් ලියන්න ඕන නම් අවස්ථාව දෙන්න. දැන් ලියනවද ළමයි කියන්නේ? දැන් ලියනවා. එහෙනම් ලියා ගන්න. comparative and superlative කියලා අර මාතෘකාව දාගන්න ඕනේ. සංසන්දනාත්මක සහ උච්චතම. දැන් අනිත් නෝට් එක ඔක්කොම අරකේ තියෙනවා. හොඳේ ඒ ටික බැලුවාම තේරුම් ගන්න පුළුවන්. මම මේ උදාහරණ කීපය තමයි මේ ටික ලියන්නේ. salt ලුණු ඊළඟට ginger පහළට යන coming seed දුරු දුරු කිව්වද සූදුරුද මාදුරුද? දෙකටම පාවිච්චි කරන්නේ ඕක තමයි. හරි? සූදුරු එහෙම මේ වචනයක් සාමාන්‍යයෙන් භාවිතා වෙන්නේ නැහැ. දෙකටම coming seeds. ඊළඟට pepper ගම්මිරිස් pepper ginger inguru nutmeg sadikka mustard aba amba නෙවෙයි aba coriander කොත්තමල්ලි
garlic sudulunu, cloves ago karabuni, clove කියන්නේ karabuniti. Right. ඊළඟ animals ලා ටිකක් තියෙන්නේ. Falcon උකුස්සා, bear වලහා, buffalo මීහරකා, swan හංසයා, ostrich Phasbara, dog බල්ලා එක දාන්න ඕනේ. camel ඔටුවා, sheep බැටළුවා, horse අශ්වයා, sheep බැටළුවා, horse අශ්වයා, donkey බූරුවා, fox නැත්නම් jackal කියලා කියනවා හිවලා. නැත්නම් නරියා කිව්වත් හරි. tiger කොටියා, peacock මොනරා, woodpecker කොට්ටෝරුවා, eagle රාජාලියා, crow කපුටා, zebra porcupine ඉත්තෑවා, lion සිංහයා, monkey වඳුරා, deer මුවා, wolf වෘකයා, sparrow ගේ කුරුල්ලා, owl බකමූණා, duck තාරාවා, dove පරවියා, elephant අලියා, dove තාරාවා, elephant අලියා, mouse pigeon කියන්නේ pigeon කියලා කියන්නේ කොබෙයියා. පරවියා කියලා තමයි සමහර පාවිච්චි කරන්නේ. හරිම නම කොබෙයියා. පරවියාට කියනවා ඉතින් pigeon. mouse මීයා, goat එළුවා, bull ගොනා.
ඔයාලට තා පණිවිඩයක් දෙන්න තියෙනවා අපි අර පෙර පාසල් අයගේ කණ්ඩායමක් පටන් ගන්නවා හෙට උදේ 10ට දන්න කියන අය ඉන්නවනම් මේ අවුරුද්දේ පෙර පාසල් ඉන්න ළමයි පණිවිඩයක් දෙන්න. හරි. ඒක මම පටන් ගන්නෙ නැතුව හිටියේ දැන් කීප දෙනෙක් නිතර අහන්න පටන් ගත්තා. ඉතින් ඒකින්ද මම පොඩි පන්තියක් එකට පටන් ගන්න සූදානම් කරලා තියෙනවා. දැන්ට ළමයි ටිකක් ඇඩ් වෙලා ඉන්නවා. දන්න කියන අය ඉන්නවනම් ඔයගොල්ලෝගේ දැනුවත් කිරීම කරන්න ඒගොල්ලෝ මැසේජ් එකක් දාන්න. හරි. ඊළඟට the names of the things in the universe. විශ්වයේ තියෙන දේවල් ටිකක්. හරි. sun කියන්නේ ඉර ඔයගොල්ලෝ දන්නවා. moon හඳ. ඊළඟට මම මෙතන පහට එනවා. mercury බුද්ධ ගහයා. බුද්ධ. neptune එක neptune මනේ. earth පෘථිවි ගහයා. Mars අඟහරු. Uranus මයි. Jupiter බ්‍රහස්පති. Saturn සෙනසුරු. Space අභ්‍යවකාශය. meteor උල්කාපාතය. planet space අභ්‍යවකාශය. ඉඩ කඩට කියන එක දැන් අපි ඔය ස්පේස් එකක් යවන්න කියලා කියන්නේ ඉඩ කඩටත් කියන. meteor අභ්‍යවකාශය. planets ග්‍රහලෝක. නෑනේ සර් ස්පේස් කිව්වේ අභ්‍යවකාශයනේ. ඔව්. අභ්‍යවකාශය. meteor කිව්වේ උල්කාපාත. planets ග්‍රහලෝක. comets ධූමකේතු නැත්නම් අපි කියන්නේ වල්ගතරු. comets වල්ගතරු. satellite චන්ද්‍රිකා. galaxy කියන්නේ මන්දාකිණි. තරු ගොන්නකටනේ මේ මන්දාකිනියක් කියන්නේ. හරි. රෝග ටිකක් කියනවාද ඊළඟ දවසේ කියමු. දැන් කට්ටිය ඉන්න තාමනේ. රෝග ටිකක් කියන්නද මහන්සිද? ඇති වගේ නම් නතර කරන්න පුළුවන්. කියන්නේ සර් කමන්නේ. කියන්න. ආයෙනම් මේ පිටුවත් කරමුකෝ ටක් ගන්න. right. diseases කියන්නේ නම් රෝග. ඒ කියන වචනයක් භාවිත කරන්නේ කැක්කුම කියන එක. හරි. ඔය කැක්කුම ඕන තරකට දාගත්තාම නේ ස්ටොමැක් වලට දාගත්තාම ස්ටොමැක් එක හැදෙනවා. ටූත් වලට දාගත්තාම ටූත් එක හැදෙනවා. ear වලට දාගත්තාම ear එක හැදෙනවා. ඒතර කැක්කුම කියන තේරුම තමයි පොදුවේ එන්නේ. fever උන hepatitis කහ උන කියලා කියන්නේ hepatitis. vomit වමනය. tetanus පිටගැස්ම. tetanus. diabetics දියවැඩියාව. chicken pox පැපොල. smallpox වසූරිය.
වසූරිය. cough කැස්ස. diphtheria ගලපටලය. chikungunya නේද? chikungunya නෙමෙයි. diphtheria ගලපටලය කියලා රෝගයක් තියෙනවා. අහලා තියෙනවා දැන් නම් ඕවා නැහැ. chikungunya ඉතින් chikungunyම තමයි. stomach upset බඩේ අමාරුව. නැත්නම් බඩේ අජීර්ණය කිව්වත් හරි. constipation මලබද්ධය. asthma ඇදුම. සිග්නල් අවුට් වුණානේ. මොකද්ද සර් 11? 11 අපි කිව්වේ ස්ටොමැක් අප්සෙට් නේ බඩේ අජීර්ණය. 11 මොකද්ද? බඩේ අජීර්ණය ස්ටොමැක් අප්සෙට්. බඩේ අජීර්ණය නැත්නම් බඩේ අමාරුව කිව්වත්. 12 constipation 12 මොකද්ද සර්? මලබද්ධය 12. constipation මලබද්ධය. asthma 13 asthma ඇදුම. leprosy 13 asthma ඇදුම. leprosy කියන්නේ ලාදුරු. මොකක්ද? leprosy ලාදුරු 14. 14 ලාදුරු. mumps හම්බුල්ගාය. cancer පිළිකාව. cold හෙම්බිරිසාව. සිග්නල් මේ ගැටලුවක් ආවනේ. බලමු අපි එන මේඩින්ග කළා අතරින් අතර කරමු. බලන්න පැහැදිලි නැති වුණොත් වීඩියෝ එක බලලා මේ ටික අල්ල ගන්න. හරි. මම මේ රෝග ටික කළා නතර කරන්න. හරි. කැන්සර් පිළිකාව, cold හෙම්බිරිසාව, jaundice සෙංගමාලය. whooping cough කක්කල් කැස්ස. headache හිසේ කැක්කුම. toothache දතේ කැක්කුම. fainting කලන්තය. fainting නෙවෙයි හඳේ fainting. fainting සර් හෙන්නේ නෑනේ. හෙන්නෙම නැද්ද දැන්? හරි. හරි මම මේ ලිංග කියලා නතර කරන්න හදේ මේ ලිංග මේ ඇහුන් නැති අය
පොඩ්ඩක් වීඩියෝ එක බලලා කම්ප්ලීට් කරගන්න. හරි තාම මේ දෙක තුන කරලා නතර කරන්න. හරි පේන්ටිං කලන්තය ගිඩිනස් කරකැවිල්ල මේ සිග්නල් මදි ඇති මට. කැටා පීනස measles sarampa heart troubles කියන්නේ හෘදයාබාධ chill වෙවිලිල්ල හැදෙන chill arthritis සන්ධි ඉදිමීම hiccup convulsion වලිප්පුව හරි මොකද්ද සර්? වලිප්පුව අහලා තියෙන වලිප්පුව කියලා දැන් නම් කියන්නේ ඔකට මොකද පිට් එකේ කියලා නේද? පිට් එක හැදෙනවා කියන්නේ වලිප්පුව. හරි. හොඳයි. එහෙනම් ඔන්න ඔය ටික බලා ගන්න මේ සතිය තුල. එතකොට ලැබිච්ච ඒවන්නවා කියවලා නාම විශේෂණ පිළිබඳ ගැටලු තිබුණත් ඒක ටික සම්පූර්ණ කරගන්න. අපි ඊළඟ දවසේ තවත් දැන් මේ වෙනකොට අපි ඔන්න parts of speech වලින් කොටස් දෙකක් කරා. මොනවාද pronouns, adjectives. ඊළඟ දවසේ අපි nouns ගැන කතා කරමු. නාම පද පිළිබඳව. නිමා කරමු. දැන්